හොඳයි ළමයි සියලු දෙනාම සිංහල පාඩමට අදත් ආදරෙන් සම්බන්ධ කරගන්නවා. දරුවෝ සිංහල ප්‍රශ්න පත්‍ර පන්තියේ අපි මේ 5 වෙනි දවසේ අද මම ඔයාලට සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ කාව්‍ය මේ අපිට සාකච්ඡා කරන්න තියෙන මේ කාව්‍ය පන්තිය පිළිබඳවයි. මෙතනදී මම අද භාවිතා කරන්න උත්සාහ කරනවා මේ අපේ කාව්‍ය පන්තියක් වන දෑතේ කරකට සිබ සනසනට කියන කාව්‍ය පන්තිය තමයි අද පාඩමට මම සම්බන්ධ කරගන්නේ. මේ හේදී අනුමාන ප්‍රශ්නයක් විදිහට මේ ප්‍රශ්නය අද සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මේකයි ප්‍රශ්නය. ශාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සදා සමුදායකත්වයේ වටිනාකම ජනිත කරවීමට දෑතේ කරගැට සිබ සනසන්නට කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. මේ දැන් අපි මේ ප්‍රශ්නේ කතා කරද්දී මේ කාව්‍ය පන්තිය පිළිබඳ දැනුමක් දැන් අපි සතුව තියෙනවා. මොකද අපි අවස්ථා ගණනාවකදී මේ කාව්‍ය පන්තිය සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න අපිට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ලියා ගන්නකො ප්‍රශ්නය. ශ්‍රාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සඳහා ශ්‍රාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සඳහා ශ්‍රාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සඳහා ශ්‍රමදායකත්වයේ වටිනාකම ශ්‍රාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සඳහා ශ්‍රමදායකත්වයේ වටිනාකම ජනිත කරවීමට දෑතේ කරගැට සිබ සනසන්නට කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. දරුවෝ දැන් මේ ප්‍රශ්නෙට අපි උත්තර ලියද්දී මේ ප්‍රශ්නේ කොටස් කීපයක් අපිට හඳුනා ගන්න තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී කොටස් කීපයක් අපිට හඳුනා ගන්න තියෙනවා. මොනවාද කොටස්? ශ්‍රාවක සිත්. දැන් මේ ප්‍රශ්නේ කියන්නේ ශ්‍රාවක සිත් සමෘද්ධිමත් රටක් සදා සමුදායකත්වයේ වටිනාකම ජනිත කරවීමට කවි පෙළේ සමත්කම තමයි කතා කරන්න ඕනේ. එතකොට අපි දැන් කතා කරන්න ඕනේ සමෘද්ධිමත් රටක් කියන්නේ මොකද්ද? ඒ සමෘද්ධිමත් රටට සමුදායකත්වයේ වටිනාකම කොපමණ දුරට බලපානවද? ඒ වටිනාකම වටිනාකමට ශ්‍රාවක සිත් සකස් කරන්නේ කොහොමද? මොකද්ද? සමෘද්ධිමත් රටක් සදා සමුදායකත්වයේ කොච්චර දුරට බලපානවද? ඒ බලපෑම සදා ශ්‍රාවක සිත් සකස් කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ පාඩම ඔස්සේ සාකච්ඡා කරන්නේ. ඒතොර අපි දන්නවා මේ දෑතේ කරගෙන සිබසනසනට කියන කවි පෙළ රචනා කර ඇත්තේ මහගමසේකර මහතා. ඒ වගේම මෙම කවි පෙළ ප්‍රබුද්ධා නොපල ගීත කාව්‍ය කියන සංග්‍රහය ඇතුළත් වෙනවා. ප්‍රබුද්ධා නොපල ගීත කාව්‍ය කියන සංග්‍රහයේ ඇතුළත් වෙනවා. ඒ වගේම මෙම කවි පෙළ ගීතයක් වශයෙන් විමලා අමරදේව මහත්මිය විසින් ගායනා කරනවා. ගීතයක් වශයෙන් විමලා අමරදේව විසින් ගායනා කරනවා. ඒකට සංගීතය සබලා තියෙන්නේ අපේ අමරදේව සූරීන්. අපි මේ ගීතය පොඩ අහලා ඉමුද? හරි. අපි ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා ගීතය ටික අහලා ඉමුකෝ. පාඩම මතක් කරගන්නත් එක්ක.
ගොයමේ දලු පවන් සාලයි දහදිය මුතු කැට මල්වරු සාවි කරල් බරින් අඩසඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගාලයි හිට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතාහි නින්හි නැහෙයි රහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත්වනි නවනිදහම් මතුවී මුතුගෙසිනාවෙනි ඔබ වැටුනේ දැසේ කඳුලැලි පිත්සදා බලනෙමි හෙට හිරු එළියට වඩිනදිනේ අය නැති පිය නැති නිවාල් යුගයක කුංචි පුතා රජ කරනු පෙනේ ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් වීමට ඔබ සිහිවන විට පුංචි පුතුන් 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකරදී මිස යා නොහැකිය මට පුංචි දරුවෝ මෙම ගීතය විතරක් නෙමෙයි මහගම සේකරගේ ගොඩාක් නිර්මාණ ගීත බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ අතර රත්නදීප ජන්මභූමි, ඇසේ මතුවන කඳුළු බිඳුගෙන, පාළු අඳුර නිල් අහස වගේ මමයි වගේ ඊටාම සුන්දර නිර්මාණ මේ මහගම සේකර මහතාගේ මේ කාව්‍ය ග්‍රන්ථ වලින් අපිට දකින්නට ලැබෙනවා. ඒ ගීත ගායනා කරන ලද්දේ අමරදේව මහතා එම් මහත්මිය විසින්. එතකොට මේ ගීතේ මෙම කොටස සඳහන් තියෙන්නේ ප්‍රබුද්ධ හා නොපල ගීත කාව්‍ය කියන සංග්‍රහය තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපි ප්‍රශ්නෙට යමු. මම මේ ඔයාලට පාඩම නැවත ආවර්ජනය කරගන්න තමයි ඒ අවස්ථාව දුන්නේ. මෙහෙමයි අපේ ප්‍රශ්නය. ශාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සදා ශ්‍රමදායකත්වයේ වටිනාකම ජනිත කරවීමට කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. ශාවක සිත් තුළ සමෘද්ධිමත් රටක් සදා ශ්‍රමදායකත්වයේ වටිනාකම ජනිත කරවීමට දෑත්තේ කරගැට සිබ කවි පෙළ සමත් වී ඇති අයුරු විමසන්න. හරි. එතකොට දැන් අපි මෙතන කතා කරන්න ඕනේ සමෘද්ධිමත් රටක් කියන්නේ මොකද්ද? සමෘද්ධිමත් රටක් කියන්නේ මොකද්ද? රටක් සමෘද්ධිමත් වෙන්න ශ්‍රමදායකත්වයේ බලපාන්නේ කොහොමද? රටක් සමෘද්ධිමත් වීමට ශ්‍රමදායකත්වයේ බලපාම ඇති වෙන්නේ කොහොමද? එම ශ්‍රමදායකත්වයේ වටිනාකම සිත් තුළ ඇති කරන මේ නිර්මාණය සමත් වෙලා තියෙනවද කියලා තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. හරි. එහෙනම් අපි සටහනක් දාගමු. ලියන්න. මහගම සේකරයන්ගේ
ප්‍රබුද්ධහා නොපොළ ගීත කාව්‍ය මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධහා නොපොළ ගීත කාව්‍ය ප්‍රබුද්ධහා නොපොළ ගීත කාව්‍ය සංග්‍රහවල මෙම කොට සංග්‍රහවල මෙම කාව්‍ය පන්තිය දකින්නට ලැබේ. ප්‍රබුද්ධහා නොපොළ ගීත කාව්‍ය සංග්‍රහවල මෙම කාව්‍ය පන්තිය දකින්නට ලැබේ. විමලා අමරදේව විසින් ගුවන්විදුලි ගීතයක් ලෙස ගායනා කර ඇති අතර ගුවන්විදුලි ගීතයක් ලෙස ගායනා කර ඇති අතර අමරදේව සූරීන් විසින් සංගීතය සපයා ඇත. අමරදේව සූරීන් විසින් සංගීතය සපයා ඇත. අමරදේව සූරීන් විසින් සංගීතය සපයා ඇත. නිදහස් පාද හතරේ කවි වශයෙන් මේ රචනා කර ඇති අතර කවි වශයෙන් පාද හතරේ කවි වශයෙන් මේ රචනා කර ඇති අතර මෙයින් ශ්‍රම අභිමානයක් ඉස්මතු කිරීමට උත්සාහ දරයි. අප කතුවරයා ළමා සාහිත්‍ය නවකතා ගීත චිත්‍රපට ආදී විවිධ ශේෂ්ත්‍රවල නිපුණතා දක්වා ඇත. ඔන්න දරුවෝ අපි මේ මුල් කොටසින් කතුවරයා ගැන හැඳින්වීමක් කරා. ඒ වගේම මේ ගීතයක් වශයෙන් ගායනා කරපුවා සංගීතය සපයුවා අය ගැන අපි කතා කරා. මොකද ශ්‍රාවක සිත් අසන අයගේ, දකින අයගේ, රස විඳින අයගේ මේ ශ්‍රාවක සිත් තුලට තමයි මේක කවන්න ඕනේ. මේ ගීතයේ තියෙන ප්‍රබලත්වය ජනිත කරන්න ඕනේ. මේ බලන අසන අයගේ සිත් තුලට, ශ්‍රාවකයාගේ සිත් තුලට. ඒක කරන්න මේ නිර්මාණය කොච්චර දුරට සමත්කම් දක්වලා තියෙනවද කියලා තමයි මේ ප්‍රශ්නය තුලින් අපි විමසන්න ඕනේ. හරි. එහෙනම් දෙවෙනි ඡේදයෙන් ලියාගෙන යන්න. සමෘද්ධිමත් රටක් යනු උසස් සංවර්ධනයක් ඇති රටකි. එම සංවර්ධනය එම රටට ලැබුණේ
එම රටේ ශ්‍රම බලකායේ ක්‍රියාකාරීත්වය නිසායි. එම රටේ ශ්‍රම බලකායේ ක්‍රියාකාරීත්වය නිසායි. රටක් සමෘද්ධියක් කරා යන ගමනේදී රටක් සමෘද්ධිමත් වන ගමනේදී රටක් සමෘද්ධිමත් වන ගමනේදී එම රටේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය වැදගත් වේ. එහිදී විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන මිනිසුන් ශ්‍රමයට ලබා දෙන වටිනාකම නිසා එම රට ආර්ථිකම ආර්ථිකමය වශයෙන් ඉහළට එසවේ. එම රට ආර්ථිකමය වශයෙන් ඉහළට එසවේ. මෙම ගමනේදී එසේ නොමැතිනම් අනාගතයේ සංවර්ධනය කරා යන ගමනේදී ශ්‍රමයේ වටිනාකම මිනිස් සිත් තුළ ඇති කිරීමට කතුවරයාගත් යෝධ උත්සාහයක් වශයෙන් දෑතේ කරකැට සිබ සනසන්නට කවි පෙළ පෙන්වා දිය හැක. මෙහිදී කවියාගේ පරමාර්ථය වී ඇත්තේ සමෘද්ධිමත් රටක් බිහි කිරීමට මේ කවියාගේ පරමාර්ථය වී ඇත්තේ සමෘද්ධිමත් රටක් බිහි කිරීමට. ශ්‍රමය වැදගත් බවත් එම වැදගත්කම
වැදගත්කම. තම නිර්මාණය තුලින් මිනිස් සිතේ තැම්පත් කිරීමට හා තම නිර්මාණය තුලින් මිනිස් සිතේ තැම්පත් කිරීමට හා ඒ තුලින් රටත් ජාතියත් සංවර්ධනය නැමැති මාවතට තල්ලු කිරීමටයි මොකක්ද කිව්වේ? මාවතට තල්ලු කිරීමටයි. අප කුසිකාර්මික රටකි. එම නිසා කවියා කුසිකර්මාන්තය තුලින්ම කවි පෙළ පටන්ගෙන ඇත. උද්දුත වරහන් දෑතේ කරගැට සිබ සනසන්නට කවිය. උද්දුත වරහන් දෑතේ කරගැට සිබ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි. දහදිය මුතු ඇට මල් වරුසාවි. කරල් බරින් පීදී වැගිරෙයි. තමයි කවිය මේ පළවෙනි කවියෙම කුසිකර්මාන්තය යොදාගෙන වැඩ කරන ජනතාව ගැන කියනවා. මේ වැඩ කරන ජනතාවත් තුලින් තමයි ගොයමක් නිර්මාණය වෙන්නේ. මේ මඩට බැහැලා කුඹුර සකස් කරලා වී ටික පැල කරලා ගන්න ගොයමේ කරන් වලින් තමයි මේ කුසිකර්මාන්තයේදී ලැබෙනා වූ ඵලයෙන් තමයි එයාට ලැබෙන හෙළන දහඩිය මාංශය තීරණය කරන්නේ නේද? ඒක ගොඩක් අපේ ජන කවි වලත් දකින්නට ලැබෙනවා. එතකොට දැන් මෙතන කියනවා දෑතේ කරකැට සිබ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි. ගොයමක් සකස් කරනවා කියන්නේ සෙල්ලම් නෙමෙයි. කුඹුර මඩ කළා, බිම් සකස් කළා, හියලා ඔය වගේ ගොයමක් කපලා ගන්න ඉස්සෙල්ලා කරන්න තියෙන කාර්යයන් ගොඩක් තියෙනවා. ඒ කාර්යයන් අද වගේ නෙමෙයි. එදා කරේ ගොඩාක්ම මාස් වෙලා. තම ශ්‍රමය තමයි ඒකට ගොඩක් මේවා කරේ. අද වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණ නැති අවස්ථාවක් කතා කරනවා. එදා ඒ ශ්‍රමය භාවිතා කිරීමේදී උදැල්ල නගුල වගේ දේවල් භාවිතා කිරීමේදී ගොවියගේ අතේ දකින්න ලැබෙන්නේ කරගෙට. වැඩියෙන් කරගෙට තියෙන වැඩියෙන් වැඩ කරපු මිනිස්සු. එහෙනම් මේ මිනිස් ගොයමෙන් දලු පවන් සලන්නේ වෙන දෙයකට නෙමෙයි. මේ වැඩ කරපු මිනිහාගේ මාංශය වෙනුවෙන්. එයා කරපු කැපකිරීම වෙනුවෙන්. ඒ කැපකිරීම නිසා තමයි කරගැට ඇවිල්ලා තියෙන්නේ. ඒ කරගැට නිසා තමයි මේ කුපුර පවන් සලන්නේ. ඒ පවන් සලන්නේ කරගැට වල තියෙන වේදනාව සිබින්න කියලා කියන එක ගැටලුවක් නෙමෙයි. මෙතන කියනවා දෑතේ කරගැට සිබ සනසන්නට. මේ අද්දගේ දින කරගැට සිබල සනසන්ට තමයි
ලාගොයි මේ දලු පවන් සලන්නේ. ඊට පස්සේ කියනවා දහදිය මුතු යට මල් වරුසාවි කරල් බැලින් පීදි මේ කුඹුර වෙනුවෙන් කරපු කැපකිරීම හෙළපු දාඩිය ඒවා මොනවාද මුතු යට මේ වී යටේට කියනවා මුතු යට මල් වරුසාවි කරල් බරින් පීදී වැගිරේ මේ දාඩිය හෙළපු නිසා තමයි මේ භූමියට වෙනුවෙන් මේ ගොයම මේ ආදායම් මාර්ගය ලැබුණේ ඒ වී ටික නිසා තමයි අද මුළු රටේම මිනිස්සුන්ගේ කුස පිරෙන්නේ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් වුණාට පස්සේ තමයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ එහෙනම් මේ පියවරෙන් පියවරට යන්න පුළුවන් ඉස්සෙල්ලා මොකක්ද ආරම්භයේ අප වැඩ කරන්න ඕනේ එහෙනම් වැඩ කරන ජනතාව අගය කරලා වැඩ කිරීම මිනිස් සිත් තුළ තැම්පත් කරන්නට මේ කවිය වැදගත් වෙලා තියෙනවා හරි එහෙනම් අපි පොඩ්ඩක් ලියමු ඉහත එලිසමාර කවියෙන් පෙනී යන්නේ එලිසමාර නෙමෙයි ළමයි නිදහස්සාර ඉහත නිදහස්සාර කවියෙන් පෙනී යන්නේ ඉහත නිදහස්සාර කවියෙන් පෙනී යන්නේ ගොවිය කුඹුර සරුසාරව වැඩි ඇති බවයි කුඹුර සරුසාරව වැඩි ඇති බවයි කුඹුර සරුසාරව වැඩි ඇති බවයි ලා ගොය මේ දලු පවන් සලන්නේ ලා ගොය මේ දලු පවන් සලන්නේ කුඹුර වෙනුවෙන් කැපවුණු ගොවියාගේ කුඹුර වෙනුවෙන් කැපවුණු ගොවියාගේ කරගැට සිබ සනසන්නටයි කරගැට සිබ සනසන්නටයි ගොවියා නිසා රටට බත සැපේන අතර එයින් ජනතාවගේ කුස පිරීමටද රටේ ආර්ථිකයට බලපෑම් කරයි එයින් ජනතාවගේ කුස පිරීමටද රටේ ආර්ථිකයට බලපෑම් කරයි දෙවනි කවියෙන් කවියා කීමට උත්සාහ දරන්නේ දෙවනි කවියෙන් කවියා කීමට උත්සාහ දරන්නේ හෙට උද්දුත වරන් හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙයි හෙට ඉදිවෙන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙයි හෙට හිද්දි වෙන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙයි මෙහිදී දරුවාගේ අනාගතය ගැන වැඩ කරන ශ්‍රමිකයාට මතක් කර දීමට කවියා උත්සාහ දරයි. වැඩ කරන ශ්‍රමිකයාට මතක් කර දීමට කවියා උත්සාහ දරයි. මෙහි ව්‍යංගාර්ථයෙන් කියවෙන්නේ
හෙට දරුවාගේ සිනාව රැඳී පවතින්නේ හෙට දරුවාගේ සිනාව රැඳී පවතින්නේ අද අප වැඩ කරන ස්වරූපය මතයි. අද අප වැඩ කරන ස්වරූපය මතයි. තවද අතීතයේ විසූ මිනිසුන් තවද අතීතයේ විසූ මිනිසුන් මේ රට සරුසාර කළ බවත් ඔවුන් මෙම රටට විශාල සේවයක් සිදු කළ බව කවියා පෙන්වා දෙයි. විශාල සේවයක් සිදු කළ බව කවියා පෙන්වා දෙයි. ඔවුන්ගේම ක්‍රියාදාමයන් වර්තමානයේදී රටට ධනය ගෙනෙයි. වර්තමානයේද රටට ධනය ගෙනෙයි. වර්තමානයේද රටට ධනය ගෙනෙයි. කුසිකර්මාන්තයේදී අතීත මිනිසුන් කළ නිර්මාණ පෙබලව දායකත්වයේ සපයයි. වර්තමාන සංචාරක කර්මාන්තයටද ඒ දියුණුවටද අතීත මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් වැදගත් වේ. දහසක් වැව් උදුත වරහන් දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මව්දෙරණේ. දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මව්දෙරණේ. දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මව්දෙරණේ. එදා රට වෙනුවෙන් යමක් කර මිය ගිය. එදා රට වෙනුවෙන් යමක් කර මිය ගිය. මිනිසුන් යෝධ මිනිසුන්යයි. සර් එදා රට වෙනුවෙන් යමක් කර මිය ගිය. මිනිසුන් යෝධ මිනිසුන්යයි. විශේෂණ පදයක් සමග කවියා පෙන්වා දෙයි. අද වැඩ කරන ජනතාවට
අතීත මිනිසා සම්බන්ධ කිරීමට අතීත මිනිසා සම්බන්ධ කිරීමට කතුවරයා ඍජුවම ඉදිරිපත් වේ. කතුවරයා ඍජුවම ඉදිරිපත් වේ. කතුවරයා ඍජුවම ඉදිරිපත් වේ. තවද ශ්‍රමය වැය කිරීම හා අරමුණ පුංචි පුතුගේ අනාගතය ගොඩනැගීම සඳහා බව කතුවරයන් නැවත නැවත ප්‍රකාශ කරයි. කතුවරයන් නැවත නැවත ප්‍රකාශ කරයි. සර් පුංචි පුතුගේ අනාගතය මොකද කිව්වේ? පුංචි පුතුගේ අනාගතය ගොඩනැගීමට බව කතුවරයන් නැවත නැවත ප්‍රකාශ කරයි. හරි උද්දුත